දුරකථන එහෙම තියෙනවා නම් මතක් කළාම ඒක විසන්ධි කරගන්න ගමන මට ටිකක් අමාරුයි බණ කියාගෙන ධර්ම දේශනා කරගෙන යනකොට මගේ ශබ්දවද වුණොත් ඒක බාධාවක් වෙනවා. ඒ නිසා හැමදෙනාම දුරකථන ඉඩක් විසන්ධි කරගන්න. समाधान से समाधान सदा नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णम् पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि अब्रह्मचर्या वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरे मच्छपमा दट्ठाना वीरमणि सिक्खापदं समादयामि विकाल भोजना वीरमणि सिक्खापदं समादयामि नच्च गीत वादित विसूख दर्शन माला गंध विलेपन धारण मंडन विभूषणठाना वीरमणि सिक्खापदं समादयामि उच्चासयन महासयन वीरमणि सिक्खापदं समादयामि मैं तिसारन सहित उपोसत अष्टांग शीलय मार्ग फल निवं विनीसम तिसरणेन सद्धिं उपोसत अष्टांग शीलं धम्मं
साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेत नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सतिपट्टानं च वो भिक्खवे ते सिस्सामि सतिपट्ठान भावनं च सतिपट्ठान भावनागामिनी पटिपदं तं सुनाथ अद्वैती भावनाव කියන්නේ මොකක්ද? භාවනාවට නිමිත්ත මොකක්ද? භාවනා කරන මාර්ගය ගමන් මඟ මොකක්ද කියලා මම හැමදෙනාටම පැහැදිලි කරලා දෙනවා. දක්ෂණීය මොහොතෙන් කියක්ෂණී කියන්නේ අවශ්‍යතාවයටම ඒක ඉස්සර වෙලා පොඩි කරුණු ටිකක් තියෙනවා මතක් කරගන්න. මේ කරුණු ටික මතක් කරගන්න මට අවශ්‍යයි. මේ සේනාසනයේ ඉන්න ගෞරවනීය මහා සංඝරත්නය විතරක් නෙමෙයි. මේ රටේ ඉන්න මහා සංඝරත්නය විතරක් නෙමෙයි. समस्त लोकवासी महा संघरत्ने दीपाने अवसरे समस्त लोकवासी बौद्ध विमोचन वचन मेक इस्लाम देवता अन्न मेक शासन ඊට පස්සේ මම භාවනා ගැන කරන ආකාරය ගැන හැම දිනකටම මතක් කරනවා. ප්‍රථමයෙන්ම මතක් කටයුතුයි මම මේ අද මතක් කරන්න හදන්නේ සමස්තයක් වූ බෞද්ධ සියලු කෙනා කෙරෙහිම පිළිපිය යුතු ධර්මයක් ගැන මිසක මුළු ශාසනයටම බලපාන ප්‍රශ්නයක් ගැන මිසක තව එක පිළිසකට එක හාමුදුරුවම කියන කරුණක් නෙවෙයි කියන කාරණාව මට අවධාරණය කරන්න ඕනේ. නොඑක් විදිහේ භාවනා ක්‍රම ප්‍රතිපදා තියෙයි. ඒ අතර තවත් එක දේශනාවක් කළ හාමුදුරුවමක් හැටියටම හඳුනා නොගනිත්වා කියන අදහසක් මම ඔබට කරුණක් පැහැදිලි කටයුතු. අද මේ ශාසනය දිහා බලන්න මේ ශාසනයට මොකද වෙලා තියෙන්නේ කියලා. අම්මෙක් අප්පෙක් නැති දරුවෝ ටිකක් වගේ හරි මාර්ගයක් නැහැ. හරි උපදේශයක් නැහැ. හරි ගුරුවරයෙක් නැහැ. එක තැනක එක විදිහක් තව තැනක තව විදිහක් එක්කෙනෙක් තව තැනකට ඊර්ෂ්‍යයි තව කෙනෙක් තව තැනකට විරුද්ධයි තව කෙනෙක් තව තැනකට විරුද්ධයි. මේ අසමගිතාවයේ ගොඩ නැගිලා තියෙන්නේ ඇයි? කොතනින්ද මේ ප්‍රශ්නේ ආරම්භය? මේක ලියන්න මේක හොයන්න මේක බලන්න කවුරුත් උත්සාහවත් වෙන්නේ. අපි ලෝකෙට දොස් කියනවා. නමුත් ලෝකයේ දිහා බලන්න සමනලෙන් දෙසලා ඉස්කෝලේ උගන්වනකොට සාමාන්‍ය පෙළ විභාගයට අනුරාධපුරේ ප්‍රදේශයේ තියෙන ඉස්කෝලවල වෙන විෂයක් ඉගෙනුවොත් දකුණු පළාතේ තියෙන ඉස්කෝලවල වෙන විෂයක් ඉගෙනුවොත් යාපනයේ ප්‍රදේශයේ තියෙන පාසල්වල වෙන විෂයක් ඉගෙනුවොත්
මධ්‍යම පළාතේ තියෙන පාසල් වල වෙන විෂයක් ඉගෙනනවා. පූර්ව පළාතේ තියෙන පළාත් 9 වෙන පන්ති තිබුණා. සමස්තයක්ම එක විභාගයක් කළ හැකිද? එකතු කළ රටේ රස්සාව ගන්න අධ්‍යාපනය තුළ මහ ගැටලු අවුල් වියවුල් ඇති වෙන්නේ නේද? නමුත් කොයි පාසලක ඉගෙනුවත් උගන්වන ක්‍රමයේ එකක් තිබුණාම හැමතැනකම පාසල් කීයටමත් පාසල් ගොඩක් තිබුණාට කමක් නැහැ. පාසල් ගොඩක් තිබුණා කියලා උගන්වන මාධ්‍ය ගොඩක් විය යුතුද? එකක් වුණොත් ඒ තුල කාගේවත් විසමතාවයක් බලන්න. මුස්ලිම් කියලා හෝ තිමල කියලා හෝ සිංහල කියලා හෝ ඒ අධ්‍යාපන ක්‍රමවේද එකක් වුණාම ප්‍රශ්න කරුවොත් තියෙද? මොනවත් නැහැ. මොකුත් නැහැ. අද මේ ශාසනයේ ප්‍රශ්න වෙන්නේ නැහැ. එහෙම හරියට උගන්වන බෞද්ධ ආයතනයක් නැහැ. ඉස්සර පිළිවෙන් තිබුණා. හැබැයි පිළිවෙන් නෙමෙයි. අද පිළිවෙන් ක්‍රමයේ තියෙන්නේ පිළිවෙන් වල කියනවා නෙවෙයි. නමුත් අද පිළිවෙන් තියෙන ශාසන හේතේශී විදිහේ ගිහිගල හේතේශී විදිහට. ගිහිගල දරුවෝ ටික හැදෙන ක්‍රමයට. නමුත් ඉස්සර කොළඹ කෙනෙක් මහාන කළා පොඩි වේවා වයස වේවා නෝර වේවා යාපන වේවා අනුරාධපුර වේවා පිළිවෙන් තිබුණා. හොඳට ධර්ම විනය උගන්වනවා. ඒ පිළිවෙන්ට දාලා ධර්මයේ උගන්වලා ආපහු ගත්තාම බුද්ධ ශාසනය ගැන දන්න වික්ෂුන් වහන්සේලා දීලා. ඒ කොමල ලෝකයට කියන්නේ එක පණිවිඩයක්. මුළු සමස්තයක්ම ලෝක පුරාවටම ගියත් තියෙන එකම පණිවිඩයක්. ඒ මොකක්ද ආයතන අද නැති වෙලා. ඉතින් ඒක කරුණා. ඊගාවට අපි මුස්ලිම් කතෝලික පින්වත්නි දොස් කියනවා. නමුත් හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ යම් අපරිහානීය ධර්මයක් දේශනා කළා නම් සමගිව රැස් වෙනවා, සමගිව විසිරෙනවා, නිතර නිතර රැස් වෙනවා. අපරිහානීය ධර්මයක්. ඒක බෞද්ධකමට නෙමෙයි ඕනම තැනක ඒකත් තිබුණ පිළිහෙන්නේ. ඒකෙම උතුම් බයින්න එපා. ඒ පල්ලි වලට සමගිව රැස් වෙනවා. සමගිව විසිරෙනවා. නිතර නිතර රැස් වෙනවා. ඒකෙන්ද ඒගොල්ලන්ගේ අදහස් එක මේ පල්ලියේ පූජකතුමා එහාපටි පූජකතුමාට බයින්නේ. ඒ බයිබලයේ අර බයිබලයේ වෙනසක් නැහැ. ඒ බයිබලයේ කියන එකම යන පල්ලියේ පුදන්නා. ඒ පල්ලියේ කියන එකම අනිත් පල්ලියේ පුදන්නා. මේ පල්ලියේ දෙවිතුමා අනිත් පල්ලියේ දෙවිතුමාට බයින්නේ නැහැ. ඒ පල්ලියේ දෙවිතුමා අනිත් පල්ලියේ දෙවිතුමාට බයින්නේ නැහැ. මේ පල්ලියේ කුරානමයි අනිත් පල්ලියේ උගන්වන්නේ. අනිත් පල්ලියේ උගන්වන කුරානමයි අනිත් පල්ලියේ උගන්වන්නේ. ඒ නිසා සමගිය එන්න පුළුවන් වැරදි මිච්ඡා නමුත් සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි හැම ධර්මයක් ගැන. ඒ අපරිහාන ධර්මයේ වලදී කනගාටු කියන්නේ કોઈ බෞද්ධයෝද මුළු සමස්තයක්ම සමගිව එකතු වෙලා සමගිව විසිරලා නිතර නිතර රැස් වෙන්නේ. වර්ගවාදී පැවැත්මක් තියෙන. එක පිරිසක් කැමති ලඝුනෝරුවේ හාමුදුරන්ගේ බණකම වලට ඔන්නේ එක කොටසක්. එක කොටසක් කැමති අසපුවට අසපිය හාමුදුරුවෝලන එක කොටසක්. එක කොටසක් කැමති සංස්ථාවේ හාමුදුරුවෝලන එක කොටසක්. මේ විදිහට එක විදිහට වර්ගවාදී වෙලා එක්කෙනෙක් කැමති ගෝවින්දජී භාවනා ක්‍රමයට, එක්කෙනෙක් කැමති මහා සියාදු භාවනා ක්‍රමයට, එක්කෙනෙක් කැමති පාරක් සියාදු ක්‍රමයට, එක්කෙනෙක් කැමති තව වෙන මොන හරි ක්‍රමයකට, එක්කෙනෙක් කැමති ධ්‍යාන දෙන ක්‍රමයකට. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියන මේ කාරණා මේ ජීවිත කටයුතු කියන කාරණා මතක් කරනවා. මේ කවුරුවත් වර්තමාන ශාසනයට හිතෙන්නේ නැහැ කියලා මම කියන්නේ. කවුරුත් ශාසනයට ආදරෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ආදරෙන්න මොන හරි දෙයක් කරන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න මොනවා හරි දෙයක් කළා අපි නිවන් දකින්න කියලා උත්සාහවත් වෙනවා නම් මොනවා හරි දෙයක් කළා නිවන් දකින්න කියලා කරන මේ දෙයින්ම නිවනත් නැති වෙනවා ශාසනෙත් නැති වෙනවා කියන එක ඕගොල්ලන්ට නිවන ලැබෙන්නේ නැහැ.
කවදාවත් ලැබෙන්නේ නැහැ. එහෙම මොන හරි දෙයක් කරලා නිකන් දැකපු අය අවුරුදු ගාන පුරාව ඉන්නවනම් අතෝසන්. යට පිරිසින් එදින තමන් කෙරෙහි දකින්න. මං කියනදී පොතපතට එපා. මෙච්චර කාලයක් කටයුතු කරපු තමන්ගේ సంతානෙ දිහා බලන්න මේ ලෝකේ වටිනාකම් නැතිලා තියෙනවද තමන්ගේ මනසේ? තමන්ගේ ජීවිතේ දුක දියවිලා ගිවිලා තියෙනවද? නම් වර්ගවාදී පැවැත්මක් නම් ඇති වෙලා තියෙනවා. සමස්තයක්ම බෞද්ධයන්ට මතක් කරන වර්ගවාදී වෙන්න එපා. ඔබ සලකන්න එපා ලැබුණු විතරක්. ඔබ සලකන්න එපා අසුකෝට විතරක්. ඔබ සලකන්න එපා සංස්ථාවට විතරක්. මේ පැවැත්මේ මේ ශාස්ත්‍රයේ ගොඩ ගන්න එක වගකීමක් කියන දෙයකට ස්වාමීනාසලා පොළඹවන්න. ස්වාමීනාසලාගෙන් අහන්න ඇයි ශාසනය ඒකත්වයකට එන්නේ නැත්තේ? මේකට මොකද්ද කටයුත්තේ? වර්තමාන හුදු බෞද්ධ කියන ප්‍රඥප්ති ලේබල් මාත්‍රයක් විතර දේශපාලනයට ගෑවිලා තියෙන කවුරුත් ශාසනයට ආදරෙන් කරන්නේ. බෞද්ධ ඕගොල්ලෝ මේ ටිකට කටයුතු නොකළොත් මේ ශාසනය අවුරුදු 2500ක් නෙමෙයි තව අවුරුදු 100ක් පවතිනවා. මම කවදාවත් දොස් කියන්නේ නැහැ අන්‍යාගමික කෙනෙකුට. ඒගොල්ලෝ නෙමෙයි මේ ශාසනය නැති කළේ. ඒගොල්ලෝ නෙමෙයි නැති කරන්නේ. වර්ගවාදී අද අපේ ශාසනය තුල පවතින ඛණ්ඩවාදී විභජ්‍යවාදී අපේ ශාසනය තුල පවතින මේ පැවැත්මයි ශාසනය නැති කරන්නේ කියන මතක් කරනවා. කිසිම කෙනෙක් උත්සාහවත් වෙන්නේ මේක පිළිකාවක් පිළිලියක් මෙහෙම වුණේ මේක බේරෙන්න මොකද්ද කටයුත්තේ කියලා. තමන්ගේ හුදු පැවැත්ම සඳහා මොනවා හරි දෙයක් කියන්න හදනවා මිසක කියා අල්ලගෙන ඉන්න හදනවා මිසක මේක නෙමෙයි මේ ශාසනයේ ප්‍රතිපදාව කියන කාරණාව හිතන්නේ. ඒ විතරක් නෙමෙයි කනගාටුවට කාරණාව බෞද්ධයි කියන ස්වාමීන් වහන්සේලා ගිහි පිරිසම ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරනකොට කවුද මේ ශාසනය රකින්නේ? අභිධර්මයේ අවශ්‍ය නැහැ. අභිධර්මයේ බුද්ධ භාෂිතයක් නෙවෙයි මත කියලා කියනවා නම් බෞද්ධ කියන පිරිසම අබෞද්ධ කියන පිරිස මොනවා කිව්වහම මොකද? ඉතින් මම මේ ටික අද කතා කරන්නේ සමස්තයක්ම බෞද්ධයෝ වෙනුවෙන් ඕගොල්ලන්ට කවදාම හරි දවසක නිවන් දකින්න වෙන්නේ. නිවන් දකින්න පුළුවන් වෙන්නේ සම්මග සංඥා විහෙත් දවසක නැසක වර්ගවාදී ශාසනයක් තුළ නම් නෙමෙයි කියන එක මතක් කරනවා. මට අවශ්‍ය නැහැ මේ ලැබුණු සේනාසන විතරක් දිනු කිරීම. මම ප්‍රාර්ථනා කරන්නවත් නැහැ මේ දිනු වීම. ලැබුණු සේනාසනේ ඉන්න හමුදුගුල්ලෝ ටික විතරක් නෙමෙයි මේ ශාසනය බේරගන්නේ. මේ හමුදුගුල්ලෝ ටික විතරක් නෙමෙයි මේ ශාසනය අරගෙන ආවේ. මුළු සංඝයාම ඒකමතික තැනකට આવුත්තර මුළු බෞද්ධ මනසම ඒකමතික තැනකට එන්නේ. මුළු සමස්තයක්ම ගිහි පැවිදි ඔක්කොම එකම දෘෂ්ටියක් වටා ගොනු වෙච්ච දවසට මේ ශාසනය හොල්ලන්නවත් බැරි. දේශපාලනයේ තියා කිසිම ආගමකට කිසිම දෙයකට මේක හොල්ලන්නවත් බැහැ. යම් තාක් ඔබ අපි වර්ගවාදී වේද ඒ තාක්ෂණික ශාස්ත්‍රයේ පහසුවෙන් විනාශ කළ හැකි. පහසුවෙන් විනාශ කරන්නේ පහසුවෙන් නැති අපරිහානීය ධර්ම ටික අයිති බෞද්ධයන්ට නෙවෙයි. බෞද්ධ කියලා එකක් නෙවෙයි. ඒ අපරිහානීය ධර්ම රත්න හැම කෙනෙක්ම අපරිහානීය කියන්නේ පිළිෙන්නේ. පිළිෙන්නේ නැති ධර්ම යම් තාක් පිරිසක් කෙනෙක් ළඟ ඇද්ද ඒ තාකේ පිරිස පිළිෙන්නේ නැහැ. ඒක බෞද්ධ වේවා අබෞද්ධ වේවා කාටත් පොදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ අපරිහානීය ධර්ම කියලා නොපිළිහිමේ ධර්ම කියලා ඒ ධර්ම වලින් කෙරෙන ඒ ධර්ම රකින්න තැන රකින්න කෙනා පිළිහිමක් වෙන්නේ නැහැ කියන එක මතක් කරනවා. ඉතින් මම අද දවසේදී ඔයගලන්ට භාවනා ගැන කියලා දෙන්න. හැබැයි මේ පණිවිඩය දුක් කියන්නේ යමක් කරනකොට හරියටම ඒක ජීවිතේ Taman දැනගෙනම ජීවිතේ විශේෂයෙන්ම අපි උපමාවක් කළොත් අන්ධ මිනිස්සු සම්පූර්ණ ජීවත් වෙන ගමක් තියෙනවා. අන්ධ මිනිස්සු සම්පූර්ණ ජීවත් වෙන ගමක් තියෙනවා. ඒ ගමේම හැදිලා වැඩිලා ඒ අන්ධ මිනිස්සු ගොඩේම ඉපදුණු මිනිස්සේ
පෙර කළ පින් ඇති බව නිසා ඉතාමත් පුණ්‍ය මහිමයට ඒ ගමෙන් බහැර ගල් මුල් වල හැපි වෙනත් දූපතකට වෙනත් ගමකට ගියාම ඒ ගමේ ගිය පමණකින් S2 පෑදුනා නම් S ඇරුණා නම් S වුණා. වටපිට ඇති සුන්දරතාවයේ දකින්න S පෙනීමේ ආනිසංස දකින්න S අන්ධකමේ ගල් මුල් වල හැපි තුවාල වල විඳින්න වේදනාව වල ආදීනව දකින්න අනුකම්පා සහගත මේ මනුස්සයා පෙනීම ලබාගෙන ආපහු අන්ධකමට ඇවිල්ලා තමන්ට හැකි පමණකින් එක මනුස්සයා අන්ධකමින් අර ගමට අරගෙන ගිහිල්ලා සුවපත් කළා පුළුවන් තරම් ආයු ඇති තාක් කොච්චර අනුකම්පාද කියනවා නම් තමන්ගෙන් පස්සේ මේ අසරණ මිනිසයන්ගේ අන්ධතාවය දුරු වෙලා S2 පෑදිලා S2 පෑදීමේ සුවේ විවිත්වා කියන අදහස පණිවිඩය අන්ධ ගම තුල ලියලා තියලා ජීවිතේ සමුගත්තා. ඒ උපමා කලේ මගේ බුදුරජාණන් වහන්සේට ඒ වගේ මගේ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ හැබැයි අන්ධ ගමෙන් ඈතර වෙන කනවැල ඇල්ලු පණිවිඩයේ තියෙන අන්ධ ගම තුල ඒ පණිවිඩය ලියපු ගමම් මග ලියලා තියෙන විස්තරේ කනවල වගේ තමයි ත්‍රිපිටකය. නමුත් මේ අන්ධ ගමේ ඉන්න මිනිස්සු මේ පිටකයෙන් පෙන්නන කනවල අල්ලන උපමාව කනවල ගන්නෙ නැතුව හැබැයි අහලා තියෙනවා. ගමක් තියෙනවා ගියාම සෝපත් වෙනවා කියලා. ඒකට යන්න ගමම් මග ලියලා තියෙන පොතපත බලන්නේ නැහැ. ඡන්දිකමට පඬිතකමට ඒක නොදන්නකම නිසාමයි. හැමෝටම බැර නිසාම මේ පණිවිඩය ලියලා තියලා ගියේ. ගල් මුල් වල හැපි වැටි පෙරලි මේකෙන් ඈතර වෙන්න උත්සාහවත් වෙනවා. තුවාල වෙලා දුක් වේදනා ඇවිල්ලා අන්ධකම තුලම අන්ධගම අවට නැරිලා යන මිසක සැපයක් මතක් කරනවා අන්ධගමේ ඉඳලා S2 පෑදෙන S4 දිවයිනකට ගමකට යන්න තියෙන කනවැල ඇල්ලීමක් කියලා මේ ත්‍රිපිටකය කියන්නේ. මේ ත්‍රිපිටකයේ සමස්තයක් බෞද්ධයෝ උගන්වනවා නම් හැබැයි හොඳට මතක තබා ගන්න ඕනේ. මේ වේද පුත හැමෝටම කියවන්න බෑ. මේ වේද පුතෙන්මයි මේ කනවල අල්ලලා දුන්නු පුතෙන්මයි විස්තර දීපු පුතෙන්මයි මේ කනවල වරද්දගෙන තියෙන කෙනෙක් මතක් කරන අර්ථයෙන් පෙළගන්නේ නැහැ. ජීවමාන බුදුහාමුදුරු යම්සේද මේ පෙළදහම එසේ කියන එකත් මතක් කරනවා. කිසිම කෙනෙකුට මේ පෙළදහම වෙනස් කරන්න පුළුවන් නම් එහෙනම් බුදුහාමුදුරන්ගේ ආශ්චර්යයක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයක් වෙනස් කරන්න පුතජන ලෝකෙ කෙනෙකුට බෑ. එහෙම වෙන්නේ නැහැ. මේ පෙළදහම කවුරුත් වෙනස් කරලා නැහැ. වෙනස් වෙලා නැහැ. ඒකේ අර්ථය බලා ගන්න බැරි අපේ මනස වෙනස් වෙලා. කෙනාගේ අදහස් වෙනස් වෙලා කියලා මතක් කරනවා. මෙන්න මේ ත්‍රිපිටකයේ තියෙන ධර්මයේ සමස්තයක් වශයෙන්ම ජීවිතයට අර්ථාන් විදිහට පැහැදිලි කළා. හැම තැනකම උගන්වනවා නම් අධ්‍යාපනයේ තුල කලකෝලාවයක් නැ සමගී වගේ ආගම් වල කලකෝලාවයක් අනිත් ආගම් වල කලකෝලාවයක් නැ සමගී වගේ මේ ශාසන කලකෝලාවයක් නැ සමගී වෙනවා. එදාට ඔබ නිවන් දකි බුදුහාමුදුරන්ට උපස්ථානයක් කළා ධර්මයට උපස්ථානයක් කළා වෙනවා. අද දවසේදී මේ ධර්ම උත්සාහයේදී අපි නැසෙන්නේ ශාසනික නසාගෙන බව මතක් කරනවා. අද අපි නිවන් දකින්න කියලා මොකක් හරි දෙයක් කරයි නම් කරන දෙයටයි ශාසනය නැසෙන්නේ කියලා කියනවා. මතක් කරනවා. ඔගොල්ලෝ දන්නවද මේ ධර්මය අපිට ආවේ කොහොමද කියලා? මේ ධර්මයේ මෙලෙතනකට
ගේන්න දරපු පරිශ්‍රමයේ ජීවිත කැපකිරීම විහෙත කොච්චරද කියලා. ගහ හදන්නේ පොහොර දාලා පස් දාලා වතුර දාලා හදන මිනිස්සුන්ට බොහෝ කාලයක් යයි. අවුරුදු 100 ගණනක් යයි. ඒ නැසන මිනිස්සුන්ට පැය නැත්තම් දවසයි නැත්තම් පැය හොඳට මතක තබා ගන්න. ඒක රකින්න පවත්තන්න යනවා නැසන්න පුළුවන්. පින්වතුනි ඔබට මට අද මේ වනට කෙලෙන්නේ නිකන් නෙමෙයි. එදා සුමේධ තාපස කාලේ බෝසතාණන් වහන්සේ හතර පද ගාථාවක් අහලා නිවන් දකින්න පුළුවන්කම තිබුණත් ඔබත් මාත් කෙරෙහි අනුකම්පාවෙන්ම ඒ අර්ථටපත් නිවන් පත අතහැරලා ඒ සසරට ඇවිල්ලා කෝරු කටුකෝ තියුණු දුක් වේදනා විඳලායි මේ ධර්මය අවබෝධ කරගන්න තින් රැස් කරේ කුසල රැස් කරේ පාරමිතා කෙරුවේ නිකම් ලැබුණේ නැහැ. ඒ මහෝත්තමයන් වහන්සේ නමකගේ ලේ දහලේ කඳුල මහන්සිය ශ්‍රමයයි මේ අපූර්ව වශයෙන් කැටි වෙලා මෙතන තියෙන කෙනෙක් මතක් කරනවා. ඒ කැපකිරීම ඔබට කරන්න බෑ. ඒ කැපකිරීම මට කරන්න බෑ කවදාවත්. ඔබවත් මමත් කරන්නේ නැහැ කවදාවත්. අපි අපේ ලෝලත්වයට ඇවිල්ලා ඉන්නේ. නමුත් මම කලින් මතක් කළා ශාන්තිවාදී තාපසෙවිති අත්පය කෑලි කෑලි වලට කපද්දී තියෙන පූර්ව කටකු කියුණු දුක් වේදනාවන් ඉවසලා ශාන්ති පාරමිතාව කෙරුවේ ඒ කලාව රජුගෙන් අහිත සිත් මාත්‍රයක්වත් නැතුව අත කැපුවා මේ ශාන්තිය වල නැද්ද නැහැ. අනිත් අත කැපුවා මේ ශාන්තිය දැනෙන්න තාම නැහැ. කකුල් අනිත් කකුල් නැහැ. එහෙනම් කකුලේ මෙතනද තියෙන්නේ කියලා කකුලට නෑ ඒකම ශාන්තිය වෙන්න ඕන ශාන්තිය කියලා. ඒ තරම් කළ පාරමී ධර්ම පිළිලි ඔබේ මගේ දෙක පාඩම්. ඒ ශාසනයයි අපි විනාශ වෙනවා බල බල ඉන්නේ. ඒ ශාසනයයි නිවන් දකින්න කියලා මොකක් හරි කළා අපි ඇත්තට විශ්ේ කරන්නේ කියන එක මතක් කරනවා. එදා ඡද්දන්ත ජාතකයේදී ශ්‍රවණ ගන්න තල තමන්ද කීයටි කොනක් කල්ලලා එක කොනක් කීයටි තමන්ට විරුද්ධව තමන්ගේ දල කපා ගන්නව හතුරු අතට දීලා ඒ කීයටි අනිත් කොන තමන්ගේ හොඬ වලින්ම අල්ලලා දල කපලා දුන්නු එච්චජික් පොසතානන් වහන්සේ ඒ විදිහට පාරමී පිළිවේ සර්වඥතා ඥානය නැති දල ලබාගෙන ඔබවත් මාව සසරෙන් එතර කරන්න. ඒ වූ පරිත්‍යාගයක් ඒ වූ කැපකිරීමක් කළ මහෝත්තමයෙකුගේ පිරිසිදු වචනය මේ පිටකයේ තුල තියෙන්නේ කියන එක සද්ධාවට සිහියට නගා ගන්න. ඕගොල්ලෝ අම්මලා තාත්තලා නම් ඕගොල්ලෝ දන්නවා ඇති දවසේනහස කියන්නේ මොකක්ද කොච්චරද කියලා. ඕගොල්ලෝ වගේම හැම අම්මා කෙනෙක්ම දුවට ආදරේ මතක් කෙනෙක්ට ආදරේ. ඒ වූ දරුසෙනහස ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කැප කළා නම් කෙනෙක් බලන්න ඒ සෙනහස මොනතරම් සෙනහසක්ද කියලා. ඒ සන්තරජ්ජු වෙලයිදී හදාගන්න බැරි කමට දරුවන්ව ජීවත් කරවන්න විදිහක් නැති හින්දා දරුවන්ව ජීවිතක බමුණු දුන්නේ නැහැ. ඔබත් මා දරුවෝ වගේ හිතලයි දරුවෝ දන් දීලා පාරමී පිරුනේ. ඒ විතරක් නෙවෙයි මේ කතා කියන්නේ කිව්වොත් මට අද ඔයගලන්ට භවනා කියලා දෙන්නේ නැහැ. නමුත් හොඳට මතක තබා ගන්න. ඒ සත්පුරුෂ උත්තමයන් වහන්සේගේ අනන්ත සංසාරික මේ දහයේ කඳුල මහන්සිය ශ්‍රමයක ප්‍රතිපලයෙන් සර්වත්‍තා ඥානයටපත් වුණේ. ආනාපාන සති භාවනාව වඩලා මේ ලෝකයට නොපෙනෙන ලෝකයා නොදකින ඒ ලෝකයේ තුල
ලෝකය තුල පිටියෙන් ගත්තොත් ඔබ තුල ඔබ නොදන්න ඔබ නොදකින ඔබට නොපෙනෙන නමුත් ඔබ තුල සැබෑවටම පවතින ඇත්ත අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන දිව්‍ය අතිතා දේශනා කළා. ඒ දේශනාවේදී ඕගොල්ලන්ට තේරෙන විදිහට මාතෘකා කළා. ඕගොල්ලන්ගේ මනස දේශනාව තුළින් අරගෙන ගියා. ඒ අවබෝධය තුළින් ඕගොල්ලෝ පවතින ලෝකෙන් බැහැරට අරගෙන ගියා. මේ ලෝකයා හැමදාම නොදන්න නොදැකන ලෝකයේ තුල පවතින ඇත්ත වූ පණිවිඩය ඒ අවබෝධය තමයි මාර්ගඵල කියලා කියන්නේ. ඒ ඇත්ත වෙන මානසික මට්ටමට. අන්නේ ඇත්ත පෙනෙන මානසික මට්ටමට ලෝකේ පෙනෙන හැටි අභිධර්ම පිටකේ ඉයලා තියෙනවා. තථාගතයන් වහන්සේ ඒ කාලේ අභිධර්ම ලියන්න ඕනේ නැත්තේ ඒ ඇත්ත දන්නගෙන කියන කෙනා ඉන්න නිසා. ධර්ම විනය විතරයි තිබුණේ. ධර්මයේ තිබුණා, විනය තිබුණා, ධර්මයේ තිබුණා, ධර්මයේ මාතෘකා කරලා තමන්ගේ අවබෝධයෙන් ඒ ටික කෙරෙන්නේ. ඒ අය කවුරුත් අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ නැහැ. ධර්මයේ විතරයි තියෙන්නේ. හැබැයි ධර්මයේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ලෝකෙ මිදෙන පණවිඩේ. උපමාවක් කළොත් සංකීර්තන පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය දුකයි. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධය කියලා සූත්‍ර ක්‍රමයට මාතෘකා කළා. පෙන්නඳ රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක අභිධර්මයේ ඉගෙන ගන්න නැතුව අභිධර්මයේ තියෙන මට්ටම පෙන්නන්න නැතුව ඕගොල්ලන්ට පෙන්නන්න බෑ. ඕගොල්ලෝ ඉන්න තැනින් එළියට ගන්න නම් අර අවබෝධය අවශ්‍යයි. ඒ නිසා එදා බණ අහනකොට අභිධර්මයේ කියලා දෙයක් මුතිගුණ එක ඇත්ත පොතක ලියවිලා. හැබැයි දේශනාව තුල ගැටුතයි ඒ සත්‍යය. ඊට පස්සේ ඒ අවබෝධය තුළින් ධර්මයේ දේශනා කළ ප්‍රතිපත්ති ශාස්ත්‍රණය ඇති කළා. ලෝකෙ පෙන්නලා ලෝකයට නොපෙනෙන යථාර්ථයක් තියෙනවා කියලා අභිධර්මයේ තියෙන මානසික මට්ටම පෙන්නනවා. මෙතර ඉඳලා එතරට යන මාවතක් පෙන්නනවා. පෙන්නලා ඒ පණිවිඩය මුඛ පරම්පරාවෙන් යන්න ගෝලයන්ට උගන්වලා තිබුණා. ඒ හැමදාම කරා. මෙතර ඉඳලා එතරට ගියා. ලෝකේ ඉඳලා අභිධර්මයේ පෙන්වන තැනට මනස අරගෙන ගියා. සූත්‍ර ක්‍රමයේ ඉඳලා පොතපත විලියලා තිබන් කියන්නේ උනේ නැහැ. ඒක අවබෝධයෙන් පෙන්වන අය තියෙන නිසා. අනාගතයේ ප්‍රතිපත්තිය පිරිහෙච්ච දවසක ප්‍රතිවේදයේ පිරිහෙච්ච දවසක මතු දවසේදී මේ ප්‍රතිපත්තිය ඉපදිලා මේ තුලින් ප්‍රතිඵලයක් ලබන ජනතාවට උපකාරී පිණිස ඒ ධර්මය උත්පත්තුල ලියලා කියලා ඒ මහරහතන් වහන්සේලා කියනවා. ඊට පස්සේ අභිධර්මයේ කියලා නිර්මාණය වුණේ. මොකක් නිසාද මේක මුඛ පරම්පරාවෙන් ගෙනියන්නේ? ප්‍රතිපත්තිය ලෝකේ තවදුරටත් ගෙනියන්නේ හේතු සම්පත්තිය නැහැ. හේතු තියෙන අය සසරෙන් ඈතර වෙලා ඉවරයි. මතු පිපෙන්න තියෙන මල් වලට ජීවිතයේ ලබා ගැනීම සඳහා මතු ඥානයේ දියුණු වෙන පාරමිතා පිරෙන අයට සත්‍ය අවබෝධයට අවශ්‍ය ධර්මයේ මතු කරලා ගන්න පුළුවන්. හේතුව තබල මේ මහා රහතන් වහන්සේලා ජීනි කඳන් වගේ දිවිසිලා නිවිලා ගියා. එදා ඉඳලා අභිධර්මයේ පිටකයක් ලෝකෙ තිබුණා. හැබැයි සූත්‍ර ක්‍රමයේ විනය තියෙන ටික ලෝකෙ කැලැන්නා. ලෝකයට මේ මට්ටම් ටික තේරෙනවා. යම් දවසක ආපහු
මේ අභිධර්මයේ කියන එක ගවේෂණය කළා ප්‍රතිපදාව උපදවා ගත්තාම සූත්‍ර ක්‍රමයට මාතෘකා කරලා අභිධර්මයේ දේශනා කරන කෙනෙක් කරන අය අභිධර්මයේ මේ සත්‍ය දේශනා කරන මනසක් ඇති වුණොත් එයයි ආපහු අභිධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති මගේ දේශනා අහන ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති ඕගොල්ලෝ අභිධර්මයේ ඉගෙන ගන්න කියලා. ඕගොල්ලන්ට මම උගන්වන්නේ අභිධර්මයේ. අවශ්‍ය නැහැ අභිධර්මයේ කියලා එකක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න. බණ අහනකොට මාර්ගඵල ලබන්න පුළුවන් එදත් ලැබුවා කියන්නේ. ඕගොල්ලෝ දන්නවද මට මේ විදිහට කතා කරන්න තියෙන හයිය මොකද්ද කියන්නේ? ඒ තමයි ලෝකයේ හැමදාම නොපෙනෙන නොතේරෙන ලෝකයෙන් පොතන පණිවිඩය කියලා කියන තැනගෙන තිබුණ අවබෝධය අභිධර්ම. ඒකද අභිධර්මයේ කියලා කනවල වරද්දවා ගත්ත වල්මත් වෙච්ච වනසකින් මොනවා හරි තිබලන එක නෙමෙයි. සාක්ෂි සහිත බුදුරජාණන් වහන්සේට මට අවශ්‍ය නැහැ මේක පුරවන්න කොහෙවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන හැම වචනයක් ගානේ මිනිමක් දීලා තියෙනවා. වරදින්න කිසිම තැනක් නැහැ. අල්ලගෙන ගිය කන වැළඳන. වෙලාතේ ගෑවෙන තැන අන්ධකමින් හතන කම්මති. මේ පිටකේ වචනෙටම හිත තබල වචනේ මාර්ථය හොයාගෙන වියුත් විතරයිමයි. වල් මුල්වල පය හැපි වැටලා වල්මත් වෙනට යන්න පුළුවන්. එක මොහොතකට හරිනේ කනවල අතහැරියොත් ඒ කවන්තේ මොමුලා වෙනවා කියන එක මතක් කරගන්න. මේ ශාසනයට උනේ මේ කනවල අතහැරලා Taman දන්නා මට්ටමේ විමුක්ති වෙන්න දෙන්නසයි. ඒ නිසා ශාසනයට හිතයිශී නම් ශාසනයට ආදරේ නම් මේ පෙළදහමේ අර්ථය නිවැරදිව ඉගෙන ගන්න දන්නේ නැත්නම් ඉගෙන ගන්න උගන්වන්න ක්‍රමයක් හොයන්න කෙනෙක් හොයන්න පුද්ගලෙක් හොයන්න ඒකේ මේ හැකියාව තියෙන අය ඉන්නවද මේ රටේ මේ ලෝකේ සමස්තයක්ම සහ සංඝරත්නයට ආරාධනා කරනවා සමස්තය බෞද්ධයන්ට ආරාධනා කරනවා මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට මෙහෙම වෙන්න දෙන්නේ නැතුව මේක හොයන්න මම කියන්නේ කෙනෙක් පුද්ගලෙක් පරිශ්‍රණය කරන්න පැහැදිලිව සමස්තයක් වූ බෞද්ධයන් කෙරෙහි ලෝකවාසී ඒකතු ප්‍රතිපදාව ගොඩනැගෙන විදිහට ජීන වචන යුක්තතාවයෙන් යුක්ත පෙළදහමේ අර්ථය පෙන්වන්න පුළුවන් අය ලෝකේ කවුද ඉන්නේ කොතනද ඉන්නේ ඉන්නවනම් ඇවිල්ලා මේ පෙළදහමේ අර්ථය පෙන්වලා සමස්තය බෞද්ධ ඉගෙනුම් ක්‍රමය මේ විදිහට සකස් කරන්න කියලා ආරාධනා කරනවා මට අද කියන්න ඕනේ පණිවිඩය ඒක මොකද මේ ශාසනයට වෙන දේ ගැන දුකයි මම කිව්වේ මට අවශ්‍ය නැහැ මේ ලැබුණු සීනාසනය හදන්න මම බලන්නේ ශාසනයේ දියුණුව කියලා කියන්නේ රටේම සංඝයා දියුණුවක් නෙමෙයි සමස්තයක්ම ලෝකවාසීන්ම මහා සංඝරත්න එක අදහසකට එක තීරණයකට එක ඉලක්කයකට එක දර්ශනයකට ආපු දවසටයි ශාසනයට පිටක් ලැබෙන්නේ ලෝකවාසී බෞද්ධයෝම එක අදහසකට එක තීරණයකට එක දර්ශනයකට ආපු දවසටයි නිර්මල බුද්ධ ශාසනය ලෝකෙ පවතින්නේ වර්ගවාදීන් පැවැත්ම තුළ බුද්ධ ශාසනය පවතින්නේ නැහැ කියන එකත් මතක් කරනවා පාලන පහසුව සඳහා වෙන්වෙන්ව තිබුණට කමක් නැහැ. පාලන පහසුව සඳහා අසපු තිබුණට කමක් නැහැ කොහොඳයි. සංස්ථාව තිබුණට කමක් නැහැ කොහොඳයි පාලන පහසුව ඒකවල පාලනය කරන්න බෑ. ලැබුණෝ තිබුණාවේ. තව අනිත් තැන් සෙනසුන් පන්සල් ආරණ්‍ය වෙන්වෙන්ව තිබුණාවේ ප්‍රවතුනාවේ. නම් දර්ශන ගොඩක් වින්නෝවිය යුතුයි. මාර්ග ගොඩක් නොවියුත් කවුරු භික්ෂුන් වහන්සේලා නම් කවුරු බෞද්ධයෝ නම් බුද්ධ ශ්‍රාවකයෝ නම්
ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දර්ශනයේ කාතුල කොතනත් එකක් විය යුතුයි. පාලන පහසුවට තැන් ගොඩක් තිබුණාට ප්‍රතිපදා ගොඩක් නොවිය යුතුයි. හැම දිනම හිතන්ද කියන එක මතක් කරනවා. මොකක්ද මේ කරන දෙයින් ශාසනයට පිටුවහලක් වෙයිද ලැබෙයිද කියන කාරණාව හිතන්න දෙන්නේ මතක් කරනවා. නිවන් දකින්න කියලා ඔබ විමසීමකින් තොරව මොකක් හරි දෙයක් කළොත් ඔබ මතක තබා ගන්න. ඔබ බුදුහාමුදුරුවන්ගේ ශාසනය නැති කරන්නයි විතර දරන්නේ කියන එක මතක තබා ගන්න. ඔබේ නොදන්නා කම සමාවක් නැහැ. නොදන්නා කමයි අකුසලය. නොදන්නවා කියලා සමාවක් නැහැ. නිවැරදිව යමක් කියලා දී යුතුයි කියන්නේ හරියට කියලා නොදී යමක් කියලා දෙන්නේ නම් ඒ කියලා දෙන මොන හරි දෙයක් කියලා දෙන කෙනාමයි ශාසනය විනාශ කරන්න කියන එක මතක තියාගන්න. ඒ නොදන්නාකම සමාවක් නැහැ. මොන හරි දෙයක් කියලා දෙන කෙනාමයි ශාසනය නැති කරන්න කියන එක මතක තබාගන්න. දොස් කියන්නේ කවදාවත්ම මේ ශාසනය බැහැර කිසිම කෙනෙකුට දොස් කියනවා නම් දොස් කියන්න වෙන්නේ දොස් කියන්න වෙන්නේ සමත්යක් වශයෙන් ලෝකවාසී මොනවා හරි දෙයක් උගන්වන ස්වාමීන් වහන්සේලාට මොනවා හරි දෙයක් අහන බෞද්ධයන්ට අනිත් ඕනම ආගම කෙනෙකුට මම එක වචනයක් කියනවා. මේ පණිවිඩේ මම අද මේ කියන බණ ටික බෞද්ධ කියන කෙනෙකුට කියන්නේ නැහැ. ආගමක් වශයෙන් තිබුණාවේ නමුත් මේක සත්‍යයක්. මුස්ලිම් බැතිමතුන්ට මට යමක් කිව හැකියි. ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ නබිනායකතුමාම වේවා. ඒ මම අද දවසේ මේ කියන වචනේ එක ටිකක් බලන්න කියන එක මතක් කරනවා. අවශ්‍ය නැහැ මේ බුදුහාමුදුරුවෝ අදහන්න. එතුමාගේ ආගම් ශාස්ත්‍රවල නබිනායකතුමා නම් ඒ නබිනායකතුමා එතුමාගේ ශාස්ත්‍රුන් වහන්සේම වේවා. ඒත් මේ දෙන්නන දර්ශනය මොහොතකට බලන්න. කතෝලික බැතිමතුන්ට අද මතක් කරනවා මම 2017 වර්ෂයේ පළවෙනි පොයේ ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් එතුමා ඔබලාගේ ශාස්ත්‍රඥ වහන්සේම වේවා. ඒ ශාස්ත්‍රත්වයෙන් ඉවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒත් මේ අවුරුදු 2500කට ඉස්සර වෙලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති මහා ප්‍රඥා ලෝකයට හඳුන්වලා දුන්නු මේ වචනය බලන්න. ඔබේ ශාස්ත්‍රෝක්තියෙන් වෙන් නොවේවා මේ කියන දේ බලන්න. බුදුරජාණන් වහන්සේ මොකෝ කියන්නේ එකම එක දෙයක් කියන්නේ ඔබ ගැන. ඔබට අද පවතින දුක ඒ දුක ආපු හැටි මරණයෙන් පස්සේ මේ ඇස් 50 පිටම පෙනෙන ඔබට දුක ආපු හැටි ඔය දුක නැති වෙන හැටි ඔය දුක නැති කරන ප්‍රතිපදා මම හිතනවා මුස්ලිම් පින්වතුන් කෙරෙහි දුක පවතිනවා. ඒ කැමති ඇති දුකෙන් මිදෙන්න. ඒ ඇතයි මේ පණිවිඩය. කතෝලික ලෝකවාසී සියලුම ආගම් වල හැම කෙනෙකුටම දුක පවතිනවා නම් ඒ කවුරුත් නිදුක් බවට කැමති නම් ඒ කවුරුත් කැමති වෙයි දුක් නැති වීමේ පණිවිඩයට. මේකට අපි බුදුහාමුදුරුවෝ අදහන්න අවශ්‍ය නැහැ.
කෙනාගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනාගේ ශාස්ත්‍රඥ වහන්සේ වේවා. ඒ වූ සත්‍ය වචනයක් මම ප්‍රකාශ කරන්නේ මිසක තවම හෘදයක් කියන වික්ෂාවක් නෙවෙයි. මම පහුගිය දවස්වල ප්‍රසිද්ධිය මතක් කළා. ඊට පස්සේ සමස්තයක්ම මේ ලෝකේ කිසිම ආරාධනාවක් බාර ගන්න අපිට ධර්ම දේශනාවට එන්නේ නැහැ කියලා. මම කැමති නැහැ මොනවා හරි දෙයක් කියන ලෝකයක් තුල තවත් මොනවා හරි දෙයක් කියන කෙනෙක් වෙන්න මම කැමති නැහැ. මම ඊට වඩා වෙනස්. ඕගොල්ලෝ මොනවා හිතුවත් මට කමක් නැහැ. මම මේ බුදුහාමුදුරන්ට ආදරේ, ධර්මයට ආදරේ. ඒ නිසා මම මේ ටික කියන්නේ මට ගොඩාක් ඉංග්‍රීසි දැනෙනවා. මම ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. ලෝකෙ තුල පහළ. හැබැයි මම වික්ෂුවක් හැටියට ඉගෙන ගත්තේ ඉගෙනගෙන මම ලැජ්ජාවිය යුතුයි. වික්ෂුවක් හැටියට ඉගෙන ගත යුතු දේ ඉගෙන ගත්තා. මම ලැජ්ජා නැහැ. ගිහි සිංහතුන්ගේ උගත්කම මට නැති වුණා කියලා. මම ලැජ්ජා නැහැ වෙන භාෂාවක් මම දන්නේ නැහැ කියලා. ඒක ලැජ්ජා වෙන දෙයක් නෙවෙයි. හැබැයි පැවිද්දෙක් හැටියට සාසනයට නියම විදිහට සේවයක් කරන්න දන්නේ නැත්නම් ඒක ලැජ්ජා වෙනවා. ඒ නිසා මම මේ ටික මතක් කරන්නේ පුනා මේ හාමුදුරුවෝ කියන්නේ ඒ හාමුදුරුවෝගේ බණ අහපන් කියන එක නෙවෙයි. සත්භාවයෙන් එකක් මතක් කරනවා. හැම දෙයක්ම වැරදි මං කියන දේ හරි කියලා අනුන් පහත් කළා තමන් උසස් කරන ලාමක ඉච්ඡාවක් මට නැහැ. මට තියෙන්නේ ඉක්තාමත් සෙනෙහස බුද්ධ ශාසනය ගැන ආදරයක් ධර්මයේ ගැන මං කැමති මේ බුද්ධ ශාසනය නිර්මලව තව බොහෝ කාලයක් ලෝකෙ තුල පවතින. ඒකටයි මම මේ ටික කතා කරන්නේ. ඕගොල්ලෝ එක තැන් වල එක දෘෂ්ටි වලට ඔළුව වනන තා කොන්ද කෙලින් තියාගෙන කටයුතු නොකරන තා මේ ශාසනය හැදෙන්නේ නැහැ. කොහොම හරි නිවන් දකින්නවා කියලා අවස්ථාවාදී වෙන්න එපා. ඒකෙන් ඔබත් නැසෙනවා ශාසනය නැසෙනවා මිසක කොහොම හරි නිවන් දකින්නේ නෑමයි. ඒක පැහැදිලිවම මතක් කරනවා. එක තැනකට එක පිළිසින් සීමා වෙනවා. ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ එක ගිහි පින්වතුන් පිළිසකට විතරක් අයිති වෙච්ච එක ගිහි පින්වතුන් පිළිසකට විතරක් උපකාරී අරගෙන ජීවත් වෙන පිළිසක් නොවෙන්න ඕනේ. ගිහි පින්වතුන් කියන්නේ එක තැනක එක ස්වාමීන් වහන්සේ නමකට හෝ දෙනමකට හෝ එක ප්‍රගත්මකට. එහෙම නැත්නම් ආරණ එක්ක පන්සල් එක ප්‍රතිපදාවකට විතරක් අයිති වෙසක් නෙවෙයි. ඕගොල්ලන් කිසි බෙදීමක් නැති වෙනවා ස්වාමීන් වහන්සේලා. මේකේ තියෙන විසමතාවයේ භාෂාවකම ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ ශාසනය විනාශ කරන්න ඕන කෙනෙකුට පුළුවන්. මොනවා හරි සිවුරක් දාගෙන මොනවා හරි දෙයක් කියන්නේ ඊට දවසේ ඒ කතා කරන දේ පිළිපස්සේ සිය ගණනක් යයි. ඒකට වාරණයක් නැහැ. ඒකට නීතියක් නැහැ. ඒ දේශනා වලට ප්‍රමිතියක් නැහැ. ඒ දේශනා වලට ඉලක්කයක් නැහැ. මේවා කියන්නේ ඇයි? මේවා කියන්නේ මොකද? මෙහෙම කියන්නේ කොහොමද? කොහෙද මේකට සාක්ෂි? කවුද මේ විදිහට ඉගෙනුනේ? කවුද ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ? පිටකේ නම් පිටකේ කොතනද තියෙන්නේ මේ ක්‍රමය? විමසන්න කෙනෙක් නැහැ. අම්මේ කප්පෙන්නති දරුවෝ අක්කෝගේ කියලා කියන්නේ මගේ ඒක නිසා. ඒ නිසා පුළුවන් නම් මේ වැරද්ද ලෝකෙන් අයින් කරන්නේ කොහොමද කියන තැනකට හැමදෙනාම කටයුතු කරන්න කියන එක මතක් කරනවා. හැබැයි මම අනුරාධපුරයෙන් නෑ කිසිම දෙයක් කෙනෙක්වත් දෙවි කෙනෙක්වත්
මම අවංකවම මට කුමක් කළ හැකිද කියන එක මම උත්සාහවත් වෙනවා. මට පුළුවන් දෙයක් මගේ බුදුහාමුදුරනේ මම තනියම කරන්න උත්සාහවත් වෙනවා. මම හිතේ තියෙන හැඟීමට මේක කියන්නේ. මේක මගේ පෞද්ගලික අදහසක් නෙවෙයි. පෞද්ගලික අදහසකට ඕගොල්ලෝම නමා ගන්න කරන දෙයක් නෙවෙයි. ඕගොල්ලෝම බලන්න ඕගොල්ලන්ගේ අස්පනාක්ද පෙනෙනවා ඇති මේ ශාසනය මෙහෙම වෙලා තියන්නේ ඇයි කියලා. මේ දේශනාවක්ම භාවනාවක් ගැන කියලා මේ බුදුවේ නැගිට්ටු වෙන කෙනෙක් ස්වාමීන් වහන්සේ නමකට වේවා ගිහි කෙනෙකුට භාවනාවක් ගැන කතා කළොත් ඊගාව කැලේ විතර ඉඳන් කෙනා තව ප්‍රතිපදාවක් කියයි. එයා නැගිටලා යනකොට ඊගාව කෙනෙක් කෙනා තව එකක් කියයි. වෙන්නේ නැහැ. මෙන්න මේ ධර්මයේ මහාවතේ ඉඳලා තියෙන සයි කියලා මතක් කරගන්න. මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ යෝග ජීවන ප්‍රවණ්ඩන ඔබ මේට වඩා ප්‍රඥාවන්ත විය. ඔබ මොනවා හරි දෙයක් කරන්නේ නැතුව වෙහෙසෙන්ද ඔබට ඒක පිනක් වේ. ඔබට පාරමිතාවක් වේ. දැනට භාවනා කරනවා කියන එක මඩකට තබලා සැබෑවටම නිර්මල බුදු දහම ලෝකේ ඒකත්වයේ දේශනා කරන පිළිසක් හදන්නේ කොහොමද හැදෙන්නේ කොහොමද කියන එකට බය නැතුව කොන්ද තියාගෙන කියන එකට එහෙයි කියන්නේ නැතුව මේක කියන්න තියෙන හයිය මොකක්ද කියන එක එන්න තාකෙන්න කියන්නේ කෙටියෙන් කිව්වොත් යම් දේශනාවක සුදේශිත භාවය මනින්ද තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි බොහෝ කොට හරවත් කොට සාරවත් කොට ගැඹුරුයි කියන හැඟෙන හිතෙන විදිහේ වචන කතා කිරීම වචන ඇහිම නෙවෙයි. අවසානයේදී ඔබට කරන්න කියලා පනවන ප්‍රතිපදාව මොකක්ද කියන එක බලන්න ඕනේ. ප්‍රතිපදාව මොකක්ද කියන එක බලන්න. ඊගාවදී යම් දේශනාවක සුදේශිත භාවයේ මනින්ද ඔබේ දේශනාවට ආධුනිකව මොන දෙන්න. ඔබේ අධ්‍යක්ීමේ දේශනාව ඇහෙන වචන වලට පුරවන්න එපා. ඔබ දැන් මෙතනත් බණ අහලා ගිහිල්ලා තව දේශනාවක් ඇහෙනකොට අවිද්‍යාව කියන වචනේ ඇහෙනකොටම ඔබ බොහෝ තැන් වලින් අවිද්‍යාව කියලා අර්ථ ඉගෙන ගත්ත දේ ඔබ සිහි කර ගන්නකොට ඔබට හිතෙන්නේ මේ වනමය එතනක් කියන්නේ කියලා. නෑ ඔබට ඇහිලා තියෙන දේ වන් නිසා. නමුත් ඔබ ආධුනිකවම ඔබ ගෙදරින් ඉස්සෙල්ලාම ආපු දවසේ බණ අහලා මුකුත් නෑ කියන තැනක ඉඳලා අහලා බලන්න මේ දේශනාවේ මට මොනවද කියලා දුන්නද අලුතෙන් මට කරන්න යමක් ඉගෙනනවද එහෙනම් මේ දේශනාව පුරාට තිබිලා නැහැ මම මේ පුරවගෙන තියෙන්නේ එහෙනම් මේ මම මගේ දැනුමෙන් ඔබට ගෙනියන්න මේක සමත් වෙලා නැහැ මම මගේ දැනුම තුලම තහවුරු කරගෙන තියෙනවා මිසක මේ වචන ඇහෙන ගානේ මංගව තියෙන මට්ටම තහවුරු වෙලා තියෙන මිසක මාව දිනු කරලා නැහැ දිනු කරන්න බැරි වෙලාවම ඒක උඹට ගතු කියනවා හම්බෙන්නේ. නමුත් ඔබ දන්නේ ඒ ඇහෙන වචනයක් ගන්න ඔබ ගාව තියෙන ටික ඔබ සිහි කර ගන්නකොට අර වගේම බණ කතනක් කියන්නේ කියලා ඔබට හිතේ. ඒ නිසා ඒ බවත් මතක තබා ගන්න මේ කර්ම දෙක ප්‍රදාන මතක තබා ගන්න. ආධුනික මනසකින් දේශනාව අහනකොට ඔබ නොදැක්ක යමක් ඔබට පෙනෙනවා. ඒක ගන්න. ඊගාවදී අන්තිමටම පනවන ප්‍රතිපදාව ඔබේ දුක් නිවීම පිණිස ඔබටම පෙනෙනවද කියන කාරණාවෙන් බලන්න. මොනවද දෙක මතක් කරන්නේ ප්‍රධාන මගේ අනුශාසනාව අවසන් කරනවා කියනවා ගොඩාක් තියෙනවා මේ පිටකේ මහා සංඝරත්නය
ජීවිත පරිත්‍යාගයෙන් නොකා නොවී මේ තැන දක්වා අරගෙන එන්න වෙච්ච කැපවීම පරිත්‍යාගයන් ගැන මට කියන්න බොහෝ කරුණු තියෙනවා. හදවත කපියන හේතු තියෙනවා. ඒත් මම කියන්නේ නැවෙලා ඉතින් මම විනාඩි 10ක ඕනම විවේකයක් දෙන්න. ඊට පස්සේ මම මාතෘකාව තුල ඉඳලා ධර්මයේ පටන් ගන්නවා. එකතන ඉඳගෙන එතනත් එකමාරක දෙකට ඉඳගෙන ඉඳලි ඒ නිසා පොඩ්ඩක් කොහොම එළියට ගිහිල්ලා විනාඩි 10කින් විතර එන්න සම්මාදිට්ඨිය ගැන මම ඉස්සෙල්ලා කිව්වා වගේ භාවනා නිමිත්ත භාවනා ගාමී ප්‍රතිපදාව කොටිකනවා. ඔබ ඔය ටික නොදැන ඔබ භාවනාව දන්නේ ඔබ භාවනා නිමිත්ත දන්නේ නැත්නම් භාවනා ගාමී ප්‍රතිපදාව මේ භාවනාව ගෙනියන ප්‍රතිපදාව කුම පුත්තිද මායෝයිත්තේ කියන එක දන්නේ නැත්නම් ඔබට කවදාවත් හරියන්නේ නැහැ. ඔබ භාවනා නිමිත්ත දන්නේ නම් භාවනා කරන්න හැටි ගමන් මග දන්නේ නැත්නම් ඒක ඔබට යන්න බෑ. ඔබ යන ක්‍රමය දන්නවා. නමුත් ඔබ භාවනා කරන හැටි නිමිත්ත දන්නේ නැත්නම් ඒක ඔබට යන්න බෑ. මේ ටික දැනගත්තා නම් ඔබ සමස්තයක්ම දන්නවා. ඔබ එක එක දේවල් හොයන්නේ නැහැ. එක දේවල් කරන්නේ නැහැ. එක එක්කෙනාට ඔබ මේකෙන් ඇදලා දාන්නේ. මොන හරි දෙයක් කියන්නේ. ඒ නිසා ඒ ටිකම හොඳට පිටකානුලෝම සාක්ෂි කොට පෙන්නනවා. ඒකයි මම අද මේ පිටකේ මාර්ගන ආවේ. ඒ ටික පැහැදිලි කරන්න හිතේ දෙන්න. ඉල්ලා එන්නේ එහෙම අපහසුයක් නැත්තම් මම එහෙම පටන් ගන්නවා. ටිකක් ඉතින් එන්නට හොඳයි නේද? ඉතින් යන්න ඕනේ කට්ටිය කියන්නේ.